right අපි අද කතා කරන්නේ දෙවැනි දවස විදියට සංකරණ හා සංයෝජනවල අපි අන්තිමට කතා කළා එකම වර්ගයේ එහෙම නැත්නම් එකම ඉලක්කම තියෙනකොට කිහිප වාරයක් තියෙනකොට කොහොමද වෙනස් ගණන එහෙම නැත්නම් වෙනස් ආකාර ගණන සොයන්නේ කියන එක. පැහැදිලිද? හරි. අද මම කැමති කෙලිම මේ අද දවස ගානකින් පටන් ගන්න. පැහැදිලිද? හැමෝම ටියුට් එකේ හදන්න 22 වෙනි ගාන. ටියුට් එකේ 22 වෙනි ගාන. මම හිතනවා හැමෝම මේවා උත්සාහ කරලා ඇත්තේ. ඒක නිසා මම වැඩි කාලයක් ඔයාලට දෙන්නේ නැහැ හදන්න. 22 වෙනි ගාන බලන්න හැමෝම. ගැහැණු ළමයි 5 දෙනෙකු සහ පිරිමි ළමයි 5 දෙනෙකු සරල රේඛාවක පිළියෙල කළ යුත්තේ ගැහැණු ළමයි 2 දෙනෙකු එක ළඟ නොසිටිනසේය. එසේ කළ හැකි පිළියෙල කිරීම ගණන කොපමණ? එසේ කළ හැකි පිළියෙල කිරීම ගණන කොපමණ? පැහැදිලිද? හරි. මේක එක කන්ඩිෂන් එකක්. එක නීතියක් දාලා තියෙනවා. ඒ තමයි අපිට කියනවා මේ ගැහැණු ළමයි 5 දෙනා සහ පිරිමි ළමයි 5 දෙනා ඉන්නවා. මේ 5 දෙනාගෙන් ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්න බෑ. ඔන්න සීන් එක. ගැහැණු ළමයි දෙන්නෙක්ට එක ළඟ ඉන්න බෑ. හැබැයි යාළුවා කියන්නේ නෑ පිරිමි ළමයි දෙන්නෙක්ට එක ළඟ ඉන්න බෑ කියන එක. හරි. එයාලා කියන්නේ නෑ පිරිමි ළමයි දෙන්නෙක්ට එක ළඟ ඉන්න බෑ කියන එක. එයාලා කියන්නේ ගැහැණු ළමයි දෙන්නෙක්ට එක ළඟ ඉන්න බෑ කියන එක විතරයි. පැහැදිලිද? හරි. මම මොකද කරන්නේ? මම අඳිනවා ගැහැණු ළමයි 5 දෙනා. sorry. අපි මුලින් අඳිමු පිරිමි ළමයි 5 දෙනා. ඇයි? දැන් මම මුලින්ම පිරිමි ළමයි 5 දෙනාව වාඩි කරවනවා. දැන් මම පොලිමක් තියලා පුටු 10ක් එක පෙළියට තියනවා. පැහැදිලිද? මේ පුටු 10 මම තියලා මම මොකද කරන්නේ? මම 10 දැන් ගැහැණු ළමයි 5යි පිරිමි ළමයි 5යි ඉන්නේ. එහෙනම් ඔක්කොම 10යි. පැහැදිලිද? මම මොකද කරන්නේ? මේ පුටු 10යි මුලින්ම වාඩි කරනවා පිරිමි ළමයි 5 දෙනා. පැහැදිලිද? මුලින්ම වාඩි කරවනවා පිරිමි ළමයි 5 දෙනා. ඔන්න. වාඩි කෙරෙව්වා පිරිමි ළමයි 5 දෙනා. ඔන්න. දැන් පිරිමි ළමයි 5 දෙනා වාඩි කරවලා දැන් මට පුළුවන් නේද ගැහැණු ළමයි වාඩි කරවන්න මේගොල්ලෝ මැද්දට. පැහැදිලිද? මේගොල්ලෝ මැද්දට මම ගැහැණු ළමයිව වාඩි කරවනවා. එතකොට කිසිසේත්ම ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්නේ නැහැ කිසිම වෙලාවක. පැහැදිලිද? ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්නේ නැහැ කිසිම වෙලාවක. right? පැහැදිලිද? බලන්න. දැන් මේ පිරිමි ළමයි 5 දෙනා මම 1 2 3 4 5 කියලා දාගත්තොත් මේ පිරිමි ළමයි 5 දෙනා එකිනෙක වෙනස් කරන්න පුළුවන් නේ. මේ 5 දෙනාව මාරු කරන්න පුළුවන් එකිනෙකා. පැහැදිලිද? මේ 5 දෙනාව එකිනෙකා අතර මාරු කරනවා. right? පැහැදිලිද? ඊට පස්සේ මේ 5 දෙනාව දැන් මම කිව්වා පළවෙනි දවසේ මොකක්ද අපේ පළවෙනි ක්‍රමය? එක් වැඩක් කරලා හරිද? එක් වැඩක් කරලා ඊට පස්සේ අනිත් වැඩේ කරන්න. පැහැදිලිද? එක් වැඩක් කරනවා. ඕන පළවෙනි වැඩේ මම කරනවා පිරිමි ළමයි 5 දෙනාව පුටුවක් කර පුටුවක් වාඩි කරනවා. හරිද? වාඩි කරවලා ඔන්න එතකොට මේ පිරිමි ළමුන් 5 දෙනා වාඩි කරවන්න පුළුවන් ක්‍රම ගණන ක්‍රමාරෝපිත 5යි. හරිනේ? පිරිමි ළමයි 5 දෙනාව එකිනෙකා මාරු කරන්න පුළුවන්. ඒ කලින් දවසේ මතකේ තියෙන්න ඕන. හරි? පිරිමි ළමයි 5 දෙනා එකිනෙකා මාරු කරාම ක්‍රමාරෝපිත 5. හරිද? ඊට පස්සේ මම මොකද කරන්නේ? මම ගැහැණු ළමයිව වාඩි කරවනවා. පැහැදිලිද? ගැහැණු ළමයි ටිකව වාඩි කරවන්න හදන්නේ. දැන් එතකොට අපේ ඔළුවේ හැමනිතරම තියෙන්න ඕන මොකද්ද? අපේ ඔළුවේ තියෙන්න ඕන ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්න බෑ කියලා. පැහැදිලිද? ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්න බෑ කියලා. right 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගත්තනම් කවුරු හරි මල්ලි කෙනෙක් නම් කියන්නේ මට ටක් ගාලා දාන්න zoom එකේ. දැන් බලන්න. දැන් ගැහැණු ළමයි 5 දෙනාව වාඩි කරවන්න පුළුවන් තැන් කීයක් තියෙනවද? මට අන්න ඒකට උත්තරයක් දෙන්න. දැන් ගැහැණු ළමයි 5 දෙනාව වාඩි කරවන්න පුළුවන් මෙතන. ඒ කියන්නේ ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්නේ නැති වෙන විදියට ගැහැණු ළමයි දෙන්නෙක්ව වාඩි කරවන්න පුළුවන් තැන් කීයක් තියෙනවද? right හරි. ඔව් බලන්න. මෙතන එක්කෙනෙක් වාඩි කරවන්න පුළුවන්. හරිද? මෙතන තව එක්කෙනෙක්. මම මේ ABCD දාන්නම්. මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි ඔන්න ඔය තැන් හයේම
ගැහැණු ළමයි වාඩි කරවන්න පුළුවන්. පැහැදිලිද? ඔය තැන් හයේම ගැහැණු ළමයි වාඩි කරවන්න පුළුවන්. පැහැදිලි? මොකද එතකොට මේ තැන් හයේ ගැහැණු ළමයි වාඩි කළාම ගැහැණු ළමයි දෙන්නේ කිසිසේත්ම එක ළඟ ඉන්නේ නැහැ. පැහැදිලිද? හරි. මේ තැන් හයේ මේ මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි ඔය විදිහට වාඩි කළාම එතකොට ගැහැණු ළමයි 5 දෙනා ඉන්නේ. නමුත් තැන් 6ක් තියෙනවා. හරි. ගැහැණු ළමයි 5 දෙනා ඉන්නේ තැන් 6ක් තියෙනවා. පැහැදිලිද? හරි. ඔන්න මම පළවෙනි ගැහැණු ළමයව ගන්නවා. ඔන්න හොඳට බලා ගන්න. ඔන්න පිරිමි ළමයි වෙනස් කරන්න පුළුවන් ආකාර ගන්න ක්‍රමාරෝපිත පහ මම පැත්තකින් තියාගන්නවා. පැහැදිලිද? يعني මුලින්ම පිරිමි ළමයි 5 දෙනා වාඩි කරවලා ඒ 5 දෙනා එකිනෙකා අමාරු කරවන්න පුළුවන්. ඒක නිසා ඒක ක්‍රමාරෝපිත පහ මම අතරින් තියාගන්නවා. දැන් මම ගන්නවා ගැහැණු ළමයි 5 දෙනා. අන්න. හරිද? right. මේ චිත්‍රපටියක් නෙවෙයි. හරි. ඒ නිසා මේ ගැහැණු ළමයි. හරිද? මේ ඉන්නේ පිරිමි ළමයි. right. ඔය ගැහැණු ළමයි 5 දෙනාගෙන් ඔන්න පළවෙනියම ගන්නවා මේ කැපිටල් A. මෙයාට මෙතනට ගිහලා මං කියනවා දැන් පළවෙනියට හරි ආයන් ගිහලා වාඩි වෙන්න. හරිද? ගිහලා වාඩි වෙන්න. එයා කරන්නේ එයාට තැන් කීයක් තියනවද වාඩි වෙන්න පුළුවන්. A කියන ගැහැණු ළමයාට තැන් කීයක් තියනවද වාඩි වෙන්න පුළුවන්. හොඳට අහන් ඉන්න හරිද? කැපිටල් A කියන ගැහැණු ළමයාට මං කියනවා දැන් ඔන්න පිරිමි ළමයි 5 දෙනා වාඩි වෙලා ඉන්නේ. ඔයා ගිහිල්ලා කැමති තැනකින් වාඩි වෙන්න. ඊට පස්සේ යාට තියෙනවා තැන් කීයක් තියෙනවද? නෑ මල්ලි ගැහැණු ළමයි 5 දෙනෙක් කියලා තියෙනවා. හරි. ඔව්. ඒ කියන ගැහැණු ළමයාට තියෙනවා වාඩි වෙන්න තැන් 6ක්. ඒ කියන්නේ යාට ක්‍රම 6කට වාඩි වෙන්න පුළුවන්. ඔන්න. ඒ කියන ගැහැණු ළමයා ගියාට පස්සේ යාට මං කියනවා A B C D E F කියන සිම්පල් ලකුණු වලින් කැමති ස්ථානයක වාගේලා වාඩි වෙන්න. එතකොට එයා ගිහලා ඉස්සරහට ගිහලා බලනවා මට මෙතනත් පුළුවන් මෙතනත් පුළුවන්. ඒක ඉතින් එයා ගිහලා කැමති තැනක වාඩි වෙනවා. කැමති පිරිමි ළමෙක් ඉන්නවා නම් එතනින් ගිහින් වාඩි වෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඔන්න ඒ ගිහලා වාඩි වුණා. හරි. අපි හිතමු එයා වාඩි වුණා මෙතන කියලා. පැහැදිලිද? ඊට පස්සේ ඔන්න මං කියනවා B කැපිටල් B කියලා ගැහැණු ළමයට කියනවා. හරි. දැන් ඔයා යන්න. right දැන් ඔයා යන්න. දැන් එයා යනවා. එයා ගිහින් බලනවා දැන් මෙයා වාඩි වෙලා දැන් තැන් කීයක් තියෙනවද? එයාට වාඩි වෙන්න. එයාට වාඩි වෙන්න තැන් කීයක් තියෙනවද? ඇක්ටිව් සහභාගී වෙන්න. හරි. ඔව් පහක් තියෙනවා. පැහැදිලිද? ක්‍රම පහයි. ඔන්න ඔය විදිහට මම කැපිටල් C දැන් මේ දෙන්න වාඩි වෙලා. හරි. මෙයා ගිහලා මෙතන වාඩි. මොකද මෙයා මේ පිරිමි ළමෙක්ට කැමති. හරි. එයා ගිහලා වාඩි වෙනවා. ඊට පස්සේ ඔන්න C කියලා ගැහැණු ළමෙක් ඉන්නවා. මං කියනවා හරි. දැන් ඔයා ගිහින් වාඩි වෙන්න. ඔන්න දැන් එයා යනවා. ගිහලා බලනවා මෙතනයි නැහැ. හැබැයි එයාත් කැමති වැඩියෙන්ම මෙතනට ඒ උනාට එයා යන්නේ නැහැ එතනට. එතන බයයි දැන් වාඩි වෙලා ඉවරයි. ඊට පස්සේ එයා කරන්නේ මෙතනට යනවා. එයාට ක්‍රම කීයක් තියෙනවද දැන්? C කියන කෙනාට. C කියන කෙනාට ක්‍රම කීයක් තියෙනවද? 4. good. හරිද? right. ඔය විදියට ගත්තාම D කියන ගැහැණු ළමයට තියෙනවා ක්‍රම 3ක්. මොකද දැන් මේ 3 දෙනා වාඩි වෙලානේ. D කියන එක්කෙනා ගිහලා මෙතන වාඩි වෙනවා. ඊට පස්සේ E කියන කෙනාට තියෙනවා තව ක්‍රම 2ක්. ඔය කැමති එකකින් ගිහලා වාඩි වෙන්න. පැහැදිලිද? හරි. ඔන්න ඔය විදියට ගැහැණු ළමයි 6 දෙනාට ක්‍රම තියෙනවා. දැන් මොකද කරන්නේ? මුළු වෙනස් ආකාර ගණන අපිට හොයන්න පුළුවන් කොහොමද? මුළු ආකාර ගණන මුළු ක්‍රමාරෝපිත 5 වැඩි කිරීම ක්‍රම 6 වැඩි කිරීම 5 4 3 2 ඔන්න ඔක තමයි උත්තර. පැහැදිලිද? ඔන්න ඔය වගේ වෙනස් ආකාර ප්‍රමාණයක් තියෙනවා. පැහැදිලිද? හරි හොඳට මතක තියාගන්න. හරි. A කියන ගැහැණු ළමයා ක්‍රම 6යි, B කියන ගැහැණු ළමයට ක්‍රම 5යි, C කියන කෙනාට ක්‍රම 4යි. ඔය විදිහට 6 වැඩි කිරීම, 5 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 3 වැඩි කිරීම දෙකක් තියෙනවා. ගැහැණු ළමයින්ට වාඩි වෙන්න පුළුවන් ක්‍රම. ඒ අතරතුරේ පිරිමි ළමයින්ට මෙච්චරක් තියෙනවා. එතකොට මේ දෙකේ ගුණිතය තමයි අවසාන පිළිතුර වෙන්නේ. පැහැදිලිද? හරි. ඕකේ සුළු කිරීම උත්තරේ කට්ටිය එවන්න මට. හරි. උත්තරේ එවන්න. right. ඊට පස්සේ අපි යමු 24. 24 ගාන බලන්න. උත්තර ගත්ත කට්ටිය ඉන්නවා නම් 24ට ටක් ගාලා මට එවන්න. හරි.
මොබයිල් යන වචනේ මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. ඔය ඒ ප්‍රශ්නය නැහැ. මුලින් ගැහැණු ළමයි වාඩි කරවන්න පුළුවන්. ගැහැණු ළමයි වාඩි කරවන්න පුළුවන්. අවුලක් නැහැ. ඒත් මේකම මම ලියන්නේ. හරි. ඒත් මේකමයි එන්නේ. ගැහැණු ළමයි පස් දෙනා කියන එක අමාරු කරන්න පුළුවන්. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. පොඩකින් ගැහැණු ළමයි මුලින් වාඩි කරවන්න බෑ. ඇයි ඒ? ඇයි ඒ ගැහැණු ළමයි මුලින් වාඩි කරවන්න බැරි? ඒක හොඳ ප්‍රශ්නයක්. ඔන්න බලන්න. දැන් මගෙන් ඔයාලගේ යාළුවෙක් අහනවා මුලින් ගැහැණු ළමයි පස් දෙනාව වාඩි කරවන්න බැරිද කියලා. ඔව් බලන්නකෝ. කියන්නේ දැන් මෙහෙමයි. ඔන්න බලන්න හරිනේ මේක. හරි. රයිට් ඔන්න බලන්න මම මුලින් ගැහැණු ළමයි පස් දෙනාව වාඩි කළොත් එයාලා ගිහිල්ලා එක ළඟ වාඩි වෙන්න try කරන එක හරි. නමුත් මම සැරකල්ලා ටක් ගාලා යනවා ඔන්න ඇටින් වාඩි කරනවා. ඔය ඉතින් ඔය විදියට වාඩි කරනවා මම තියෙන්නේ. හරි දැන් මේ පුටුවක් අර පුටුවක් තමයි ගැහැණු ළමයි වාඩි වෙලා ඉන්නේ. හරි. පැහැදිලිද? දැන් මේ මැද්දේ හැමතැනම ඉඩ තියෙනවා. හරි. දැන් එතකොට ඔන්න පිරිමි ළමයි පස් දෙනා ඉන්නවා. හරි පිරිමි ළමයි පස් දෙනා ඉන්නවා. කොහොමද දන්නවනම් හේතු කියන්න කීප දෙනෙක් මට කියලා තියෙනවා. හරි. දැන් මේ පිරිමි ළමයි අර විදියටම පිරිමි ළමයි 1 2 3 කියලා ඉන්නවා. පිරිමි ළමයි පස් දෙනෙක්. හරිද? right. පිරිමි ළමයි පස් දෙනෙක් ඉන්නවා. දැන් මම කියනවා පළවෙනියට ගිහිල්ලා වාඩි වෙන්න කියලා. ඔන්න හොඳට අහන් ඉන්න. හරිද? එයා ගිහිල්ලා මෙන්න මෙතනින් වාඩි වෙනවා. මොකද මේ ගැහැණු ළමයා කැමති නෑ. මෙයා මෙතනින් වාඩි වෙනවා. හොඳට අහන් ඉන්න. මම දන්නේ නැහැ ඒක හේතුව මොකද්ද කියලා. මේ ගැහැණු ළමයා ඔරවල බලනවා මෙයා දිහා. ඒතර මෙයා කරන්නේ මෙතනින් වාඩි වෙනවා. මෙතනින් වාඩි වෙන්නේ නැතුව. හරිද? හැබැයි මූ කැමති මෙතනින් වාඩි වෙන්න. හරි. හැබැයි අර මෙයා පොඩ්ඩක් ඔරවල බලනවා මම දන්නේ නැහැ හේතුව. ඔන්න මෙයා මෙතනින් වාඩි වෙනවා. පැහැදිලිද? right? ඊට පස්සේ මේ පිරිමි ළමයා මෙතනින් වාඩි වෙනවා, මේ පිරිමි ළමයා මෙතනින් වාඩි වෙනවා, මෙයා මෙතනින් වාඩි වෙනවා, මෙයා මෙතනින් වාඩි වෙනවා. හරිද? හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අන්තිම එක්කෙනා ගිහිල්ලා මෙතනින් වාඩි වුණොත් මොකද වෙන්නේ? අන්තිම එක්කෙනා ගිහිල්ලා අතනින් වාඩි වුණොත් අපේ කන්ඩිෂන් එක වැරදි. එහෙනම් අපිට මුලින් ගැහැණු ළමයි වාඩි කරවලා හරියන්නේ නැහැ. හරි? පැහැදිලිද? මොකද පිරිමි ළමයා ගිහිල්ලා අතනින් වාඩි වුණොත් මොකද වෙන්නේ? ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්නව නේද? හරි. පැහැදිලිද වැඩේ? ඒක නිසා තමයි මුලින් පිරිමි ළමයි වාඩි කරවන්නේ. පිරිමි ළමයි වාඩි කරවලා ඒගොල්ලොන්ගේ අතර මැද්දට ගැහැණු ළමයි වාඩි කරව ගත්තාම වැඩේ ලේසි. මොකද කිසිසේත්ම ගැහැණු ළමයි දෙන්නෙක්ට එක ළඟ ඉන්න විදියක් නැහැ. හරිනේ? right? හරි. එහෙනම් ඕක තමයි හේතුව. ඒක නිසා තමයි මුලින් පිරිමි ළමයි වාඩි කරවන්නේ. මම හිතනවා ප්‍රශ්නයක් අපු මල්ලි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒකට උත්තරේ ලැබුණා. හරි. right. ඊළඟට 24 බලන්න මොබයිල් යන වචනයේ ඔත්තේ ස්ථානවල ස්වරාක්ෂර තිබෙන පරිදි අකුරු සියල්ලමගෙන පිළියෙල කළ හැකි ආකාර කොපමණද? ඔන්න ප්‍රශ්නය. බලමු. මෙයාලා අපිට කියන්නේ මොබයිල් යන වචනයේ ඔත්තේ ස්ථානවල. ඔන්න මොබයිල් කිව්වහම දැන් අපි බලනවා M අකුර තියෙනවා O අකුර තියෙනවා. ඔව්. මොබයිල්. හරිද? මේකේ ස්වරාක්ෂර vowels කීයක් තියෙනවද? ස්වර තියෙනවා O I E. ස්වර. දැන් ඉංග්‍රීසි ලන්නේ නැත්තම් මේ ගාන හදන්න බෑ. ඉංග්‍රීසි කියන්නේ අර එතන ග්‍රැමර් නෙවෙයි. ස්වරාක්ෂර ටිකයි ස්වර නොවන vowels සහ vowels වෙන්නේ නැති ඒවා මොනවද කියලා දැනගන්න ඕනේ. ස්වර නොවන. අයිය මට ඉංග්‍රීසි බැරි නිසා මේ ගාන හදාගන්න බෑ එහෙම කියන්නේ පරිදි. හරිද? right. M B L හරිනේ? right. ඔන්න 1 2 3 4 5 6. පැහැදිලිද? ස්ථාන 6 මම මාක් කරගත්තා. right. ස්ථාන 6. මොකද මේකේ මොබයිල් කියන එකට අකුරු 6යිනේ තියෙන්නේ. ඔව්. එතන ඔන්න මේක පළවෙනි ස්ථානය, මේක දෙවෙනි ස්ථානය, 3 4 5 6. මේවයි ඔත්තේ ස්ථාන වලට vowels එන්න ඕන අනිවාර්යයෙන්. ඔන්න. ඔත්තේ ස්ථාන වලට vowels එන්න ඕන. පැහැදිලිද?
ඔත්තේ ස්ථාන කියන්නේ මම මේ ඩොට් දානවා. මේක ඔත්තේ ස්ථානයක්, මේක ඔත්තේ ස්ථානයක්, මේක ඔත්තේ ස්ථානයක්. අනිත් ස්ථාන ඉරට්ටේ ස්ථාන. හරිද? 1 3 5 කියන තැන් ඔත්තේ ස්ථාන. හරිද? right. ඔන්න දැන් බලා ගන්න මේක හදන වීඩියෝ එක. දැන් මම බලනවා දැන් ඔත්තේ ස්ථානනේ. මම මුලින්ම බලනවා කැපිටල් O ට මං කියනවා හරි ඔයා ගිහිල්ලා කැමති ඔත්තේ ස්ථානයක වාඩි වෙන්න. ඔන්න හරි. මම ගිහිල්ලා කැපිටල් O ට කියනවා ඔයා ගිහින් කැමති ඔත්තේ ස්ථානයක වාඩි වෙන්න. හරි. බලන්න එයාට ක්‍රම කීයක් තියෙනවද? කැපිටල් O ට තියෙනවා ක්‍රම 3ක්. නේද? ක්‍රම 3ක් තියෙනවා. හරි මොකද එයාට එක ස්ථානයේ වාඩි වෙන්නත් පුළුවන්, 3 ස්ථානයේ වාඩි වෙන්නත් පුළුවන්, 5 ස්ථානයේ වාඩි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම කියනවා හරි දැන් O වාඩි වුණා කියලා හිතමු. O මෙතන වාඩි වුණා. හරි. O එතන ගිහිල්ලා වාඩි වුණා නෙවෙයි. O එතන ගිහිල්ලා හිට ගත්තා. හරි. ඊට පස්සේ I ට මම කියනවා යන්න කියලා. ඊට පස්සේ I ට ගිහිල්ලා මම කියනවා ඔයත් ඔත්තේ ස්ථානයක ගිහින් හිට ගන්න. ඊට I ගිහින් බලනවා මම 5 නැහැ. දැන් එයාට තියෙන්නේ 1 හෝ 3 විතරයි. එහෙනම් එයාට ක්‍රම දෙකයි. කැමති නම් මෙතන වාඩි වෙන්න පුළුවන්, කැමති නම් අතන වාඩි වෙන්න. ඊට පස්සේ ඊට කියනවා. ඊට තියෙන්නේ ක්‍රම 1යි. එයාට ගිහිල්ලා කොහොමද දැන් මෙයා 3 වාඩි වුණොත් ඊට ගිහිල්ලා අනිවාර්යෙන් මෙතන තමයි වාඩි වෙන්න වෙන්නේ. වෙන කිසිම තැනක් නැහැ. ඊට පස්සේ මම කියනවා M ට ඔයා ගිහින් වාඩි වෙන්න කියලා. ඔයා ගිහින් ඉඳ ගන්න කියලා. ඊට පස්සේ M ගිහිල්ලා කැමති තැනක් M ට ස්ථාන 3ක් තියෙනවා. එයාට නීති දාන්න නැහැ. මුලින් අරගොල්ලෝම වාඩි කරවලා නේද මම තියෙන්නේ. හරි මුලින් මම ඒගොල්ලෝ ගිහින් තියලානේ තියෙන්නේ. එතකොට මම මෙයාලට නීති දාන්නේ නැහැ. මෙයාලා කියන දේ අහන්න නිසා මෙයාලට නීති දාන්නේ නැහැ මම. හරිද? මං කියනවා මෙයාලට හරි. ඔයා ගිහින් කැමති තැනකින් වාඩි වෙන්න. කැමති තැනකින් ගිහිල්ලා ඉඳ ගන්න. දැන් එයා ගිහින් බලනවා මේ තැන් නැහැනේ කොහොමද? එහෙනම් මෙයා මෙතනින් කැමති තැනකින් වාඩි වෙනවා. ක්‍රම 3යි. B වලට ක්‍රම 2යි, L වලට ක්‍රම 1යි. එහෙනම් මුළු ක්‍රම ගණන ක්‍රමාරෝපිත 3 වැඩි කිරීම ක්‍රමාරෝපිත 3 36යි. ක්‍රමාරෝපිත 3 කියන්නේ මෙතන 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. ඒක ක්‍රමාරෝපිත 3නේ. 3 වැඩි කිරීම 2 වැඩි කිරීම එක කියන්නේ ක්‍රමාරෝපිත 3. ක්‍රමාරෝපිත 3 වැඩි කිරීම ක්‍රමාරෝපිත 3. 6 වැඩි කිරීම 6 36යි. හරි උත්තරය ඔප කට්ටිය good හරි try කරපු කට්ටියත් ඉතා හොඳයි. ඒගොල්ලෝ දැන් try කරද්දි Tamanට උණු වැරද්ද හදා ගන්න. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් ටක් ගාලා ඒ වෙලාවේ මගෙන් අහන්න. හරි. හරි ගානක් ලියා ගන්න. කොහොමම ගානක් ලියා ගන්න පොතේ ටියුට් එකෙන් නැතුව ගානක් ලියා ගන්න. ගාන ලියා ගන්න 0 1 2 3 4 5 6 හරිද? ඔක ලියා ගන්න 0 1 2 3 4 5 6 සංඛ්‍යා යොදා ගනිමින් ඉලක්කම් 7 වෙනස් සංඛ්‍යා කොපමණ සෑදිය හැකිද? ඉලක්කම් 7 වෙනස් සංඛ්‍යා කොපමණ සෑදිය හැකිද? ඒක තමයි ගන්න. ඉලක්කම් 7 වෙනස් සංඛ්‍යා. මේ ඉලක්කම් 7 භාවිතා කරලා ඉලක්කම් 7 වෙනස් සංඛ්‍යා කොපමණ හදන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. right උත්තරේ එනවා. ඉතින් හොඳයි. මට අවශ්‍ය වෙන්නේ මල්ලිලා නංගිලා මෙතනදී මම මේ උගන්නන ගාන හදන එක නෙවෙයි. මට වැදගත් වෙන්නේ මම ගාන හදන්නේ කොහොමද කියන එක ඔයාලා තේරුම් ගන්න එක. පැහැදිලිද? මොකද අපි ගාන හදන්න නෙවෙයි ඉගෙන ගන්නවා ගණන් හදන්න. පැහැදිලිද? ගණන් හදන්න ඉගෙන ගන්නවා කියලා කියන්නේ මම මේ බෝඩ් එකේ මේ වෙලාවේ හදන ගාන ඔයාලා මේක කටපාඩම් කරලා වැඩක් නැහැ. මම මේක හිතන විදිය, ඒ කියන්නේ මම මේ හිතන විදිය කියන්නේ ඔයා ගිහින් වාඩි වෙන්න. එහෙම කියලා මම කියනවා. පැහැදිලිද? ඒතර ඔයාලට ගාන එක තේරුම් ගන්නවා. පොඩි හෝ තැනක තේරුම් නැත්නම් ඒ වෙලාවෙම ටක් ගාලා මගෙන් අහන්න. පැහැදිලිද? හරි. ඒ කියන්නේ අපි ක්ලාස් එක කරන්න. ඒ වෙලාවෙම ටක් ගාලා මගෙන් අහන්න. එතකොට වැඩේ හරි ලේසි. පැහැදිලිද? ලේසියෙන් කොට දා ගන්න පුළුවන්. හරි දැන් මෙතන හිතන්න. ඉලක්කම් 7ක් තියෙනවා. දැන් මම හිතන විදිය තමයි මල්ලිලා නංගිලාට හැම නිතරම කියන්නේ.
හරිද? ඒක ඔළුවේ තියාගන්න. මම මෙතන ඔයාලට මේ ගාන හදන්න විතරක් කියලා දෙනව නෙවෙයි. මේ ගාන ඇසුරින් එන්න පුළුවන් තවත් ගණන් හිතන්නේ කොහොමද කියන එකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. හරිද? right බලන්න. ඉලක්කම් තියෙනවා 7ක්. මේ ඉලක්කම් 7 පාවිච්චි කරලා ඉලක්කම් 7 සංඛ්‍යාව කොච්චර හදන්න පුළුවන්ද? වෙනස් සංඛ්‍යා කොච්චර හදන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. මම දැන් මොකද කරන්නේ? මම ගහනවා අපේ කොටු 7ක්. මතකයිනේ? කොටු 7 1 2 3 4 5 6 7 කොටු 7ක් තියෙනවා. පැහැදිලිද? දැන් බලන්න. දැන් මේක බිංදුව 1 2 3 6 4 5 කොහොම සංඛ්‍යාවක් තිබ්බොත් මේක ඉලක්කම් 7ක සංඛ්‍යාවක්ද? මට කියන්න. මේක මෙන්න මෙයා ඉලක්කම් 7ක සංඛ්‍යාවක්ද? නෑනේ. ඇයි? බිංදුව ඉස්සරහට එනේම අපි එච්චර ගණන් ගන්නෙ නෑ. බිංදුව ඉස්සරහට එන සංඛ්‍යා අපි බිංදුව නොසලකා හැරලානේ ගන්න. එහෙනම් පළවෙනි කොටුවට බිංදුව එන්න බෑ. තේරුණාද? පළවෙනි කොටුවට බිංදුව එන ඒවා අපි ගණන් ගන්නෙ නෑ සංඛ්‍යාවක් විදියට. හරි. පළවෙනි කොටුවට බිංදුව එන ඒවා සංඛ්‍යාවක් නෙවෙයි කියලා තමයි අපි ගණන් ගන්නේ. ඒ කියන්නේ බිංදුව ඉලක්කම අතහැරලා ඉතුරු කොටස තමයි අපි සලකන්නේ. එතකොට බිංදුව ඉස්සරහට එන ඒවා ඉලක්කම් 7 සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. නමුත් ගානේ පැහැදිලිවම කියලා තියෙනවා අනිවාර්යයෙන්ම මෙයා ඉලක්කම් 7 සංඛ්‍යාවක් වෙන්න ඕන කියලා. ඉලක්කම් 7 සංඛ්‍යාවක් වෙන්න නම් බිංදුව ඉස්සරහට තිබිලා හරියන්නේ නැහැ. බිංදුව ඉස්සරහට આવොත් එයා ඉලක්කම් 6 සංඛ්‍යාවක්. ඒක නිසා අපි මොකද කරන්නේ? පළවෙනි කොටුවට බිංදුව නැතුව පළවෙනි කොටුවට එන්න පුළුවන් ක්‍රම 6ක් තියෙනවා. ක්‍රම 6යි. පළවෙනි කොටුවට 1 එන්න පුළුවන්, 2 එන්න පුළුවන්, 3 එන්න පුළුවන්, 4 5 6 බිංදුව එන්න බෑ හැබැයි. ඔය ඉලක්කම් 6න් කැමති එකක් එන්න පුළුවන්. ඔතනට එකක් ගියාට පස්සේ මෙතන මේ ටිකට බිංදුව ආවට ප්‍රශ්නයක් නැහැ. මේ ස්ථානවලට බිංදුව ආවට ප්‍රශ්නයක් නැහැ. හරි. බිංදුව එන්න ඕනේ නැත්තේ මෙතනට විතරයි. දැන් මෙතනට එක ඉලක්කමක් ගියාම තව ඉතුරු වෙන ඉලක්කම් 6ක්. ඒ ඉලක්කම් 6 මෙතන එකිනෙකා මාරු කරනවා. සරල රේඛාවක පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගණන ක්‍රමාරෝපිත 6යි. මොකද ස්ථාන 6ක් තියෙනවා. මෙතනට එක්කෙනෙක් ගියාට පස්සේ ඉතුරුයි ඉලක්කම් 6ක්. ඒ ඉලක්කම් 6 මෙතන එකිනෙකා මාරු කරනවා. එහෙනම් මුළු ක්‍රම ගණන 6 වැඩි කිරීම ක්‍රමාරෝපිත 6යි. 6 වැඩි කිරීම ක්‍රමාරෝපිත 6යි. පැහැදිලිද? මෙතන ක්‍රම 6යි, මෙතන ක්‍රමාරෝපිත 6යි. තේරුම් නැත්නම් අහන්න. දැන් මම මේ හිතන විදියයි කියන්නේ. හරි. බිංදුව ඉස්සරහට ආවොත් ඒක ඉලක්කම් 7 සංඛ්‍යාවක් නෙමෙයි. හරි. හරි. ඔයාලා කැමති නම් මෙතන ලියන්න සංඛ්‍යාවක් ඉදිරියෙන් බිංදුව පැවතීම අවශ්‍ය නොවේ. හරි. සංඛ්‍යාවක් ඉදිරියෙන් බිංදුව පැවතීම අවශ්‍ය නොවේ. කියන්නේ සංඛ්‍යාවක් ඉදිරියෙන් බිංදුව පැවතුනහම එයා දැන් මෙතන ඉලක්කම් 7ක් තිබුණාට බිංදුවත් එක්ක ඉලක්කම් 7ක් තිබුණාට බිංදුව ඉස්සරහට આવොත් ඒක සංඛ්‍යා එක ඉලක්කම් 7 සංඛ්‍යාවක් නෙමෙයි. ඉලක්කම් 6ක සංඛ්‍යාවක් විතරයි. මොකද බිංදුව අපි ගණන් ගන්නේ නැති නිසා. ඒක නිසා බිංදුව මෙතනට එන්න බෑ. ඒක නිසා තමයි ක්‍රම 6ක් උනේ මෙතන. එහෙම නැත්නම් මේකේ උත්තරේ ක්‍රමාරෝපිත 7. එලිම මෙතන අපි මෙතනට ඔයාලට දුන්න කියලා ඉලක්කම 7. එහෙනම් වෙනස් ආකාර ඔක්කොම ක්‍රමාරෝපිත 7යි. හරි. ක්‍රමාරෝපිත 7යි. right. හරි. ඒක නිසා බිංදුව එන්න බෑ. ඔව් ආයෙත් කියන්න කියලා තියෙනවා. බිංදුව එන්න බෑ මෙතනට. බිංදුව නැති වුණාට පස්සේ ඉලක්කම් 6යි තියෙන්නේ. ওই ඉලක්කම් 6 මෙතනට ක්‍රම 6යි. ඒ කියන්නේ 1 එන්න පුළුවන්, 2 එන්න පුළුවන්, 3 එන්න පුළුවන්, 4 5 6. ওই විදිහට පළවෙනි කොටුවට එන්න පුළුවන් ක්‍රම 6ක් තියෙනවා. එතකොට පළවෙනි කොටුවට මේ ඉලක්කම් 6න් එකක් ගියාට පස්සේ තව ඉලක්කම් 5ක් සමග බිංදුව යනවා මේ කොටු 6ට. උදාහරණ ඉන්නේ වචන. හරි. මම කියන වචන හිතන්න. හරි. මෙතනට මේ ඉලක්කම් 6න් එකක් ගියාට පස්සේ මෙතන ඉලක්කම් 5යි ඉතුරු වෙන්නේ. හරි. ඒ ඉලක්කම් 5ත් එක්ක බිංදුව යනවා මේ කොටු 6ට. ඒ ඉලක්කම් 6 ගිහිල්ලා බිංදුවත් සමග ඔක්කොම ටික ගිහිල්ලා මෙතන සරල රේඛාවක එකිනෙකා මාරු වෙවි ක්‍රමාරෝපිත 6
ගණනක් වෙනස් ආකාර හදනවා. පැහැදිලිද? මෙතනට බිඳුව ගන්න නැති වෙන්න හේතුව තමයි මම කලින් කිව්වේ. බිඳුව આવොත් ඒක අපි ඉලක්කම් 7ක සංඛ්‍යාවක් විදිහට සලකන්නේ නැහැ. ඉලක්කම් 6ක සංඛ්‍යාවක් විදිහට තමයි සලකන්නේ. නමුත් ගානේ අපිට පැහැදිලිව කියලා කියනවා ඉලක්කම් 7 සංඛ්‍යාව හදන්න කියලා. alright. මම හිතනවා තේරුණා කියලා. තේරුන්නේ නැත්නම් කියන්න මම ආයෙ කියලා දෙනවා. හරි. ලියන්න ඊළඟ මාතෘකාව ලියන්න. වස්තුන් එකිනෙක වෙනස් නොවන විට sorry ඒක නෙවෙයි ඒක කලින් මාතෘකාව. වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින්. එහෙම ලියන්න. හරි. වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින් වස්තුන් r සංඛ්‍යාවක් simple r හරි. වෙනස් වස්තුන් n සංඛ්‍යාව මම බෝඩ් එකේ ලියනවා. වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින් වස්තුන් r සංඛ්‍යාවක් තෝරා සරල රේඛාවක පිළියෙල කිරීම. ඔක තමයි මාතෘකාව. අනු මාතෘකාව වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින් වස්තුන් r සංඛ්‍යාවක් තෝරා සරල රේඛාවක පිළියෙල කිරීම. හරිද? right. මම උදාහරණයක් නිකන් කියන්නම් බලා ගන්න හොඳට බෝඩ් එකේ. දැන් මොකද්ද වෙනස් වස්තුන් n සංඛ්‍යාව. මම මෙහෙම ගන්නවා. 1 2 3 ඉලක්කම් 3 අරගෙන ඉලක්කම් 3න් දෙකක් විතරක් තෝරලා හදන්න පුළුවන් වෙනස් සංඛ්‍යා ගන්න කොච්චරද? ඕක තමයි යන්නේ. ඉලක්කම් 3ක් තියෙනවා. දැන් කලින් මේ වෙනකම් අපි හැදුවේ මොනවද? 3ම පාවිච්චි කරා. හරි. එහෙම නැත්නම් ලියන ඔක්කොම පාවිච්චි කරලා හදන්න පුළුවන් වෙනස් ආකාර ගන්න. මෙතනින් ඉස්සරහට අපි කරන්නේ මොකද්ද? මෙහෙම ගානක් දෙනව නම් එයාලා අපිට කියනවා මේ ඉලක්කම් 3න් දෙකක් තෝරලා හදන්න පුළුවන් වෙනස් සංඛ්‍යා ගණන කොහොමද කියලා. උදාහරණයක් විදිහට බලමු. මේකෙන් මම 1 2යි ගන්නවා. 12 හදන්න පුළුවන් 21 හදන්න පුළුවන්. ඊට අමතරව 13 හදන්න පුළුවන් 31 හදන්න පුළුවන්. 23 හදන්න පුළුවන් 32 හදන්න පුළුවන්. හරිද? ඊට අමතරව තව මොනවා හරි තියනවද? 3න් දෙකක් තෝරලා ගන්න. පැහැදිලිද? හරි. right මේක දැන් අපිට ඔහොම තිබ්බට අවුලක් නැහැ. ඔහොම තිබ්බොත් අපිට ලියන්න පුළුවන්. ඉලක්කම් 3යිනේ තියෙන්නේ. 3ක් තියෙන නිසා දෙක දෙක අරගෙන මාරු කර කර ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? නමුත් මෙතන ඉලක්කම් තිබුණොත් 1 2 3 4 5 6 7 8 9 ඔය ඉලක්කම් 9ම බිඳුවත් එක්ක ඔක්කොම ටික. ඉලක්කම් දෙක දෙක තෝරලා හදන්න පුළුවන් වෙනස් ආකාර කොච්චරද කියලා. අපිට කරදරයිනේ. මේක ගන්න ඕන ඉලක්කම් දෙකේ සංඛ්‍යා නිසා මෙයා 10යි. මේ දෙන්න ගත්තොත් 20යි. මේ දෙන්න ගත්තොත් 12යි. මේ දෙන්න ආයි මාරු වුණාම 21යි. ඔය විදිහට කොච්චර කියන්නේ? වැඩි අමාරුයි. හරි? වැඩි අමාරුයි. මැත්ස් වලදී මම කලිනුත් දවසේ කිව්වා මැත්ස් කරන්නේ අපි වැඩ අමාරු කරගන්න නෙමෙයි ලේසි කරන්න. හරි? ලේසි කරගන්න තමයි වැඩ කරන්නේ. එහෙනම් මේ වගේ එකක් ෂේප් එකේ ලියා ගන්න පුළුවන්. කෙටි ක්‍රම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගණිත කර්ම අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? නමුත් මේ වගේ එකක් දුන්නොත් ඉලක්කම් 10ක් තියෙනවා. ඉලක්කම් 10න් දෙකක් තෝරලා හදන්න පුළුවන් වෙනස් සංඛ්‍යා ගන්න කොක්කොමද? හරි වැඩේ අමාරුයිනේ. මේකට තියනවා සූත්‍රයක්. හරිද? සූත්‍රයක්, right? මුලින්ම බලා ගන්න මේක. මුලින්ම බලන්න. හොඳට බලා ගන්න. දැන් මේ ගාන පොඩ්ඩක් අමතක කරලා මම කියනවා අංකණයක් ගැන. NPR කියලා අංකණයක් තියෙනවා. මේක මම හිතන්නේ සමහරව දන්නව ඇති. සමහර ළඟිල මල්ලිලා දන්නේ නැති වෙයි. මම මෙහෙම ලියන්නේ. 4p2 කියලා තිබුණොත් හොඳට අහගන්න. හරි. මේකෙන් අදහස් වෙන්නේ ක්‍රමාරෝපිත 4 බෙදීම 4 ඍණ 2 ක්‍රමාරෝපිත. ඔක තමයි මේකේ අර්ථ දැක්ක. හරි. මෙයාව
මෙතනින් ලියනවා ක්‍රමාරෝපිතය දාලා මෙයාගෙන් මෙයා අඩු කරලා බෙදීම දාලා ක්‍රමාරෝපිතයෙන් කියනවා. එහෙනම් මේකට එන්නේ කොහොමද? ක්‍රමාරෝපිත n බෙදීම ක්‍රමාරෝපිත n ඍණ r. එන්න මේක අපි දැනගෙන ඉන්නවා. හරි. මේක දැනගෙන ඉන්නවා. පැහැදිලිද? හරි. ලියන්නකො ප්‍රමේය 3 මං හිතන්නේ. ප්‍රමේය 3. ප්‍රමේය 3 හරිද? ලියන්න වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින් ප්‍රමේය 3 1යි 2යි අපි ලිව්වනේ කලින්. ප්‍රමේය 3 වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින් වස්තුන් r සංඛ්‍යාවක් තෝරා වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින් වස්තුන් r සංඛ්‍යාවක් තෝරා සරල රේඛාවක පිළියෙල කළ හැකි සරල රේඛාවක පිළියෙල කළ හැකි සරල රේඛාවක පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගණන කියලා මේ කොටු කරපු එක ලියලා ලියන්න වේ. මේ කොටු කරපු එක ලියාගන්න. වෙනස් ආකාර ගණන කියලා ක්‍රමාවක් දාලා NPR සමානයි ක්‍රමාරෝපිත n බෙදීම ක්‍රමාරෝපිත n ඍණ r වේ. හරි බලමු. හරිද ඔන්න දැන් බලන්න. දැන් මුදිනම් ඔයාලා මේකත් පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්න දාන්න නැති කට්ටිය. හරි මේකත් පැත්තකින් චුට්ටක් ලියා ගන්න. උදාහරණයක් කියලා චුට්ටක් පැත්තකින් ලියාගෙන මේක අත්‍යවශ්‍ය නැහැ. හරි. හරි. දැන් මෙතන ක්‍රම 6ක් ආවනේ. අපි බලමු දැන් මේක දැම්මට පස්සේ ක්‍රම 6ක් එනවද කියලා. දැන් n කියලා කියන්නේ වෙනස් වස්තුන් 3ක් තියෙනවා මෙතන. 3න් දෙකක් තෝරලා හදන්න ඕනේ. වෙනස් ආකාර ගන්න හදන්න. එහෙනම් 3p2 පැහැදිලිද? 3p2 කොහොමද එන්නේ එතකොට? ක්‍රමාරෝපිත 3 බෙදීම ක්‍රමාරෝපිත 3 ඍණ 2. අර්ථ දැක්වීමට දැම්මම. හරිද? අර්ථ දැක්වීමට දැම්මම ඔන්න ඔහම එන්නේ. ක්‍රමාරෝපිත 3 බෙදීම ක්‍රමාරෝපිත 3 ඍණ 2. දැන් බලමු. මේ බලන්න හොඳට බලා ගන්න බෝඩ් එක. හැමෝම බලන්න. මෙතන එනවා ක්‍රමාරෝපිත 1 කියලා. එහෙනම් ක්‍රමාරෝපිත 1 කියලා කියන්නේ මම පළවෙනි දවසේ කිව්වා ක්‍රමාරෝපිත 1 1යි කියලා නේද? එහෙනම් ක්‍රමාරෝපිත 3ම තමයි උත්තරේ. ක්‍රමාරෝපිත 3 කියන්නේ 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. උත්තරේ 6යි. හරි නේද? හරි. පිළිතුර 6යි. එහෙනම් එනවනේ. හරි. ලියන්න උදාහරණ ගැටලුව මේක. ලියන්න 1,2,3 1,2,3 උදාහරණ ගැටලුවක්. හරි. 1,2,3 ඉලක්කම් 3න් දෙකක් තෝරා සරල රේඛාවක පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගණන කොපමණද? 1,2,3 ඉලක්කම් 3න් දෙකක් තෝරා සරල රේඛාවක පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගණන කොපමණද? එතකොට පළවෙනි ක්‍රමය මේක ලියන්න. මේක පළවෙනි ක්‍රමේ ලියන්න මේ රවුන්ඩ් කරපු එක. ඊට පස්සේ මේක දෙක ක්‍රමය. හරි මේක තමයි දෙවෙනි ක්‍රමය. ඒ දෙකම ලියන්න. NPR කියලා කියන්නේ වෙනස් වස්තුන් n ගණනකින් වස්තුන් r ගණනක් තෝරා සරල රේඛාවක පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගණන KTM වෙනවා. NPR වලට දාපු ගමන්. හරි හැමෝම යන ටියුට් එකේ 31 වෙනි ගාන 31
උත්තර හදාන්න පුළුවන් කට්ටියට අගාල මට එවන්න. 31. මේ ටියුට් එකේ මම මේ ස්කිප් කර කර යන්නේ ගණන්. ඒ කියන්නේ මට ඔක්කොම ටික හදන්න බෑනේ ක්ලාස් එකේදී. එහෙනම් ඔයාලට වගකීමක් තියෙනවා. මොකද්ද? උත්සාහ කරලා මට එවන්න. හරි. ඔයාලා try කරලා එන උත්තර මට එවන්න. එතකොට මට බලලා කියන්න පුළුවන්. එහෙමනේ පාඩමක් ගොඩ දාගන්න. හරි. මම හැමදාම කියනවා මේක කම්පිටිෂන් එකක්. මේක කම්පිටිටර්ස්ලා ඉන්නේ. ඔයාලා වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ ඔයාලගේ රිසල්ට් එක අඩු වෙනවා. ඔයාලගේ රෑන්ක් එක පස්සට යනවා. හරි. ඒක නිසා තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න. ඒක පස්සේ ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. හරි. ගන්න 31 වෙනි ගන්න. මට කියන්න. මට උත්තරේ කියන්න. දැන් හිතලා කරන්න නිකන් ඔහේ කරන්නම් වාලේ කරන්න එපා. මොකද දැන් එන්න පොඩ්ඩක් දැන් මල්ලිලා නංගිලාට තේරෙනවා ඇති. ඔයාලා හිතන විදියට වඩා උත්තර ගන්නකොට සමහර ඒවා වෙනස්. ඔයාලා හිතන්නේ වෙන විදියකට උත්තරේ එන්නේ වෙන විදියකට. හරි. සංකරණ සංයෝජන කියන්නේ ඒ වගේ පාඩමක්. හරි. ඒක නිසා හරියටම හරි ක්‍රමයටම හිතන්න ඕන. එහෙම නැතුනොත් වැඩේ අමාරුයි. 31 වෙනි ගානේ කියනවා 1 2 3 4 5 ඉලක්කම් යොදාගෙන සෑදිය හැකි 2000 5000 අතර සංඛ්‍යා ගණන සොයන්න. දැන් මෙතන ඉලක්කම් පහක් තියෙනවා. හරි. ඉලක්කම් පහක් තියෙනවා. ඉලක්කම් හතරක් තෝරගෙන තමයි වැඩේ කරන්න ඕනේ. ඉලක්කම් හතරක් තෝරගෙන තමයි වැඩේ කරන්න ඕනේ. මේ කලින් වගේ බෑ. කලින් තිබුණේ ඉලක්කම් පහක් දුන්නා නම් ඉලක්කම් පහේ සංඛ්‍යා කොච්චර හදන්න පුළුවන්ද කියලා. බලමු. 1 2 3 4 5. හොඳට හිතන්න. හරි. සහ තමන් හිතන විදිය වැරදි නම් ඒ කියන්නේ ඔයාලා ගාන හදලා ටක් ගාලා මම උගන්වන එක බලන් ඉන්න. හරි. 1 2 3 4 5. ඉලක්කම් පහක් තියෙනවා. හදන්න ඕන 2000 5000 අතර සංඛ්‍යාව විතරයි. ඒ කියන්නේ ඉලක්කම් 4 සංඛ්‍යාව. ඉලක්කම් පහෙන් හතරක් තෝරා ගන්නත් ඕන. කන්ඩිෂන් දෙකයි. නීති දෙකයි. මොනවද නීති දෙක? ඉලක්කම් පහෙන් හතරක් තෝරා ගන්නත් ඕන. 2000 5000 අතර වෙන්නත් ඕන. 2000 5000 අතර වෙන්නත් ඕන. ඔව්. එහෙනම් මුලින් දැන් ඔය තෝරා ගැනීම පොඩ්ඩක් පැත්තකින් තියලා හිතන්නකෝ පළවෙනි කොටුවට එන්න පුළුවන් ඉලක්කම් මොනවද? පළවෙනි කොටුවට 2 3 4 එන්න පුළුවන්. 2 එන්න පුළුවන්, 3 එන්න පුළුවන්, 4 එන්න පුළුවන්. එහෙනම් පළවෙනි කොටස ක්‍රම 3යි. 1 එන්න බෑ, 5 එන්න බෑ. ඒක පැහැදිලිනේ. 5 આવොත් 5000ට වැඩි, 1 આવොත් 2000ට අඩු. හරි. 2000 5000 අතර ඒ විතරයිනේ. එහෙනම් පළවෙනි කොටුවට ක්‍රම 3යි. ඊට පස්සේ මෙතනට එක ඉලක්කමක් දැම්මට පස්සේ මම 3 දැම්මම ඉතුරු ඉලක්කම් කීයද? ඉලක්කම් 4ක් ඉතුරු. මෙතනට මම 3 දැම්මට පස්සේ 2 2 4 5 ඉලක්කම් 4 ඉතුරුයි. ඒ ඉලක්කම් 4න් 3ක් තෝරා පිළියෙල කරන්න තියෙනවා. ඒ වුණාද? මෙතනට ක්‍රම 3යි. 2 දාන්න පුළුවන්, 3 දාන්න පුළුවන්, 4 දාන්න පුළුවන්. හරිද? එතකොට එතන ක්‍රම 3යි. එතනට එක ඉලක්කමක් ගියහම ඉතුරු ඉලක්කම් 4යි. හරිද? ඒ ඉලක්කම් 4න් 3යිනේ ස්ථාන 3යිනේ තියෙන්නේ. 3ක් තෝරා පිළියෙල කිරීම ගණන 4 පිටුයි. එහෙනම් මුළු ක්‍රම ගණන 3 වැඩි කිරීම 4 පිටුයි. හරි. එතකොට එනවා 3 වැඩි කිරීම ක්‍රමාරෝපිත 4 ඍණ 3. එකයි 3 වැඩි කිරීම ක්‍රමාරෝපිත 4. 72. 72. හරි. හරිද? ප්‍රශ්න තියෙනේම අහන්න. කොහේ හරි තේරුන්නේ නැත්නම් අහන්න. ඊළඟට යන්න 38 ගාන. 38 ගානේ උත්තරේ එවන්න හැමෝම මට. 38 වෙනි ගානේ අහන්නේ 0.45 6 7 8 යන ඉලක්කම් අතුරින් යන අංක අතුරින් 100ත් 999ත් අතර විවිධ සංඛ්‍යා කීයක් සෑදිය හැකිද? ඔව් බලමු උත්තරේ. ඔව් පිළිතුරු කිහිපයක්ම ආවා. ඇත්තටම මම හිතන්නේ හැමෝගෙම පිළිතුරු එකිනෙකට වෙනස්.
තමයි 7 දෙනෙක් හෝ 8 දෙනෙක් උත්තර දාලා තියෙනවා. 9යි. ළමයි 9 දෙනෙක් පිළිතුරු දාලා තියෙනවා. මේ 9 දෙනාගේම පිළිතුරු එකිනෙකට වෙනස්. අපි බලමු. හරි ඒ කියන්නේ මෙතන අපිට හොඳටම පැහැදිලි වෙනවා. එක එක්කෙනාගේ හිතන ශක්තියින් වෙනස්. හරි. හිතන ශක්තියින් වෙනස්. ඒගොල්ලෝ හිතන විදිය වෙනස්. පැහැදිලිද? ඒ කියන්නේ අපි මිනිස්සු වෙන්නේ. ඒ කියන්නේ අපි එකිනෙකට වෙනස් මිනිස්සු වෙන්නේ. හරි. ඒ කියන්නේ මිනිස්සු හරි විවිධයි කියලා කියන්නේ. වෙනවද? ඒකට හොඳම උදාහරණය මෙතන. ඔව් දැන් ළමයි 12ක් විතර මට උත්තර එවලා තියෙනවා. ඒ හැමෝ දෙන්නෙක්ගේ උත්තර ඇරුණාම ඊටු හැමෝගෙම ඒවා වෙනස්. දෙන්නෙක්ගේ උත්තර සමානයි. අනිත් හැමෝගෙම උත්තර වෙනස්. ඔව්. බලමු. විවිධ පිළිතුරු ලැබෙනවා. විවිධ විදියට හිතෙන්නේ. මම ඔයාලට කියලා තියෙනවා සංකලන සංයෝජන පාඩම ඔන්න ඔය වගේ හරි වෙනස් විදියට හිතන්න තියෙන පාඩමක්. ඔයාලට එක එක්කෙනා එක එක විදියට හිතෙන්නේ. ඒක निराකරණය කරගන්න එක තමයි අපි ක්ලාස් එකේදී කරන්නේ. ඒක නිසා මම මගේ කටින් පිට වෙන හැම වචනයක් පාසාම මේ පැය දෙක තුල හොඳට අහගෙන ඉන්න. හරි? අහගෙන ඉන්න ගමන් හිතන්න. නිකම්ම කනට ඇහෙන්න දෙන්න එපා. මේක නිකම්ම ඇහෙන්න දෙන්න. මේක දේශනයක්වත් මේක බණ දේශනයක් නෙවෙයි. මේක කම්බයින්මන්ට්ස්, right? මේක අනිත් ඒවාත් එක්ක සංසන්දනය කරන්න එපා. ඔයාලා වචනයක් හරියට අහන් හිටියේ නැති වුණොත් ඔයාලට පාඩමම බැරි වෙන්න පුළුවන්. හරි? right. බලමු. 0.4 5 අතර යන ඉලක්කම් අතරින් 100ත් 99ත් අතර සංඛ්‍යා කොච්චර හදන්න පුළුවන්ද? බලන්න. 0 4 5 6 7 8. ඔව්. ඔතන තියෙනවා ඉලක්කම් 6ක්. ওই ඉලක්කම් 6න් අපිට කියනවා 100ත් 999ත් අතර කොච්චර සංඛ්‍යා හදන්න පුළුවන්ද කියලා. එහෙනම් මම ගහනවා කොට 3යිනේ කොට 3යි 100ත් 999ත් කියන්නේ ඉලක්කම් 3ේ සංඛ්‍යා. එහෙනම් පළවෙනි කොටුවට බිංදුව එන්න බෑනේ. බිංදුව නැතුව ඉතුරු ඕන එක්කෙනෙක් එන්න පුළුවන්. එහෙනම් පළවෙනි කොටුවට ක්‍රම 5යි. තේරුණාද? පළවෙනි කොටුවට ක්‍රම 5යි. බිංදුව නැතුව ඉතුරු ඉලක්කම් වලින් ඕන එක්කෙනෙක්ට එන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට එක ඉලක්කමක් ගියාම ඉතුරුයි තව ඉලක්කම් 5ක්. ඒ ඔක්කොම ඉලක්කම් 6ක් තියෙනවනේ. ඔක්කොම ඉලක්කම් 6ක් තියෙනවා. හරිද? ඔක්කොම ඉලක්කම් 6ක් තියෙනවා. බිංදුව එන්න බැරි නිසා මෙතනට ක්‍රම 5යි පළවෙනි කොටුවට. මෙතනට එක ඉලක්කමක් ගියාට පස්සේ ඊට පස්සේ බිංදුවත් සමග තව ඉලක්කම් 5ක් ඉතුරුයි. හරිද? තව ඉලක්කම් 5ක් ඉතුරුයි. ඒ පහෙන් දෙකක් තෝරලා මෙතනට ගන්න ඕනේ. 5p 2. එහෙනම් මුළු ක්‍රම ගණන 5 වැඩි කිරීම 5p 2. 5 වැඩි කිරීම 5p 2. මම මේක සුළු කරන්නම්. මෙතනට වෙනකන් තේරුන්නේ නැති කෙනෙක් ඉන්නව නම් අහන්න. මෙතනට වෙනකන් තේරුන්නේ නැති නංගි කෙනෙක් මාළි කෙනෙක් ඉන්නව නම් අහන්න. මම මේක සුළු කරලා පෙන්නන්නම්. මම කියන්නේ මේක ගත්ත විදිය තේරුන්නේ නැති කවුරු හරි ඉන්නව නම් අහන්න. right. හරි. කවුරුත් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. හරි. මල්ලි කෙනෙක් අහලා තියෙනවා p කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතන NPR වල
NPR වල P කියන්නේ possibility එක. ඒ කියන්නේ විය හැකියාව. එහෙම නැත්නම් probability කියලාත් කියනවා possibility කියලාත් කියනවා. මේක අපි ඉංග්‍රීසි වලින් ගත් එකක් නේ. හරි. මේක දැන් සිංහලෙන් ලියනවා නම් n සහ r කියලා තමයි ලියන්නේ. n සහ r ඇයි සම්භාවිතාවය n සහ r. හරි මෙතන තියෙන්නේ possibility හෝ probability. ඔය දෙකෙන් කැමති එකක් කියන්න පුළුවන්. possibility කියන්නේ වෙනස් වස්තුන් n ගණනකින් r ගණනක් තෝරා හැදිය හැකි වෙනස් ආකාර ගන්න හැකියාව. හරි possibility එක කියන්නේ හැකියාව. හරි right p අදහස් කළේ ඒකයි මල්ලි. හරි p දාලා තියෙන්නේ possibility එක. ඒ කියන්නේ විය හැකියාව. right වෙනස් වස්තුන් n ගණනකින් r ගණනක් තෝරා පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගන්න හැකියාව. හරි right ඒක සංකේතයක්. තව ඔයාලට ඉස්සරහට තියෙනවා NCR කියලා එකක් ඉගෙන ගන්න තියෙනවා මේකේ. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම්. හරි NCR කියලා දුන්නාම ඔය දෙක පටලවා ගන්න ගොඩක් නම. හරි. ඒක මම ඉස්සරහට කියනවා. හරි දැන් ඔන්න 5p2 එක කොහොමද අපි ගන්නෙ? 5 වැඩි කිරීම ක්‍රමාරෝපිත 5 ක්‍රමාරෝපිත පහරින 2 පහරින 2. හරි. දැන් එතකොට මේක චුට්ටක් බලන්න මෙන්න මේ කොටස විතරක් මම පොඩ්ඩක් පැත්තකින් තියනවා. හරිද? හොඳට බලන් ඉන්න. ක්‍රමාරෝපිත 5 ක්‍රමාරෝපිත 3. එහෙමනේ පහරින 2 කියන්නේ ක්‍රමාරෝපිත 3යි. දැන් ගොඩක් ළමයි මේක ප්‍රසාරණය කරනවා මෙතන. මේ ඔයාලා කරන වැරැද්දක් ගැන කියන්නේ. හරි. මේක මෙහෙම ලියන්න එපා. 5 වැඩි කිරීම 4 වැඩි කිරීම කොහොම ලියලා මෙයා මෙහෙම ලියලා ඕක කරදරයි. හරි. මේක කරන්න අපි ක්‍රමාරෝපිතවල ලේසි විදියක් තියෙනවා. හරිද? අපි කරන්නේ මේ 5 මට ලියන්න පුළුවන් 5 වැඩි කිරීම 4 වැඩි කිරීම ක්‍රමාරෝපිත 3 කියලා. බෙදීම ක්‍රමාරෝපිත 3. අවුලක් නැහැ. ක්‍රමාරෝපිත 5 කියන්නේ 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. හරිද? නමුත් දැන් ඒකම තමයි මෙතන මේ තියෙන්නේ. 5 වැඩි කිරීම 4 වැඩි කිරීම ක්‍රමාරෝපිත 3 කියන්නේ 3 වැඩි කිරීම 2 වැඩි කිරීම එකනේ. හරි. මෙතනින් නවත්තලා මට ක්‍රමාරෝපිත 3ට 3 කපන්න පුළුවන්. එතකොට මට එනවා මෙතනින් 5 වැඩි කිරීම 4 20. එහෙනම් මෙතනින් මට එනවා 20යි 20 වැඩි කිරීම 5 100යි. පැහැදිලිද? ඔය ක්‍රමාරෝපිත සුළු කරන්න ටිකක් විශේෂ ක්‍රමයක්. يعني ප්‍රසාරණය කළා කපන්න යන්න එපා. ඊට වඩා ලේසි අපිට මෙන්න මේ විදිය පුරුදු වෙන්න. හරි? 5 වැඩි කිරීම 4 වැඩි කිරීම ක්‍රමාරෝපිත 3. ඒකට යට ක්‍රමාරෝපිත 3යි උඩ ක්‍රමාරෝපිත 3යි ගැටෙනවා. 5 වැඩි කිරීම 4 විතරයි එන්නේ 20යි. එතන මේ රවුන්ඩ් කරපු එකේ උත්තරේ 20යි 20 වැඩි කිරීම 500යි. ඊට පස්සේ යාලා අහනවා මින් කීයක් ඔත්තේද? ඔන්න. මින් කීයක් ඔත්තේද? මේකට එක්කෙනෙක්ගෙන්වත් හරි පිළිතුරක් මට ආවේ නැහැ. හරි. එක්කෙනෙක්ගෙන්වත් ආවේ නැහැ. ඔත්තේ කීයද කියලා? මම හොඳට බලා ගන්න. ඔත්තේ කීයද කියලා මට අවශ්‍ය වෙන්නේ. මේක හරිය නේද? මේක මකනවා. ඔත්තේ සොයන්නේ මෙහෙමයි. අන්න බලන්න. 100ත් 999ත් අතර ඔත්තේ ඒවා. එහෙනම් මෙතනට එන්න පුළුවන් අර විදිහටම ක්‍රම පහක්. ඒක කතා දෙකක් නැහැ. මෙතනට එන්න පුළුවන් කිය මොනවද? මෙතනට එන්න පුළුවන් 5 එන්න පුළුවන් 7 එන්න පුළුවන්. ඔච්චරයි. ක්‍රම දෙකයි අන්තිම කොටුවට. ක්‍රම දෙකයි. පැහැදිලිද? ක්‍රම දෙකයි.
මෙතන පොඩි වෙනසක් තියෙනවා. පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් බලන්න. මෙතන පොඩි විශේෂ තැනක් තියෙනවා. අපි හිතනවට වඩා වෙනස්. දැන් මේක මෙහෙම මාර්ගෙනත් හරියන්නේ නැහැ. චුට්ටක් බලන්න. මේක හදන විදිය හරිම ක්‍රමය. අපිට මෙහෙම කරන්න පුළුවන්. අන්න බලන්න. හරි. ඔත්තේ වෙන්න නම් පහව වදන එන්න ඕනේ. නේද? දැන් මෙතනට පහ එන අවස්ථාවක් නේද? මෙතනට පහ එන අවස්ථාවක්. ඔතනට පහ ආවොත් මෙතනට දාන්න බෑනේ අපිට පහ. මෙතනට දාන්න පුළුවන් 4 හෝ 6 හෝ 7 හෝ 8. තේරුණාද? හරි. පැහැදිලිද? මෙතනට දාන්න පුළුවන් 4 හෝ 6 හෝ 7 හෝ 8. මෙතන 7 වුණොත් මෙතනට දාන්න පුළුවන් 4 හෝ 5 හෝ 6 හෝ 8. තේරුණාද? ඒක නිසා මෙතනට ක්‍රම පහක් කියලා ගන්න බෑ. මේ අවස්ථාවේදී මෙතනට ක්‍රම 4යි. මේ අවස්ථාවේදී මෙතනට ක්‍රම 4යි. මෙතනට ක්‍රම එක තියෙනවා. අන්තිම කොටුව එච්චරයි. හරිද? ඊට පස්සේ මැද්දේ කොටුව. ඔන්න මේක හොඳට අහන් ඉන්න. හරි. මැද්ද කොටුව. right? කීයද මැද්ද කොටුව? මැද්ද කොටුව සමහර කට්ටිය මෙතනට අරගෙන තියෙනවා. දැන් මෙතනට ඉලක්කමයි මෙතනට ඉලක්කමයි ගියාම ඉලක්කම් දෙකක් ඉවරයිනේ. හරි. එතකොට ඉතුරු ඉලක්කම් වලින් ඉලක්කම් 6න් දෙකක් ගියාම 4ක් ඉතුරු වෙන්නේ. 4න් එකක් තෝරාගෙන. වැරදි. වැරදි. 4න් එකක් තෝරා ගැනීම කියලා දාන එක වැරදි. හරි. ඒත් අවුලක් නැහැ. මෙතනින් එකම උත්තරේ එනවා. 4යි p1 කියලා දැම්මම එකම උත්තරේ එනවා. හරිද? නමුත් එතන 4න් එකක් තෝර දැන් සාමාන්‍ය NPR වලින් අපි අදහස් කළේ මොකද්ද? ආන්ගින් NPR වලින් අපි මොකද්ද අදහස් කරේ? වෙනස් සංඛ්‍යා වෙනස් වස්තුන් n ප්‍රමාණයකින් r ප්‍රමාණයක් තෝරා සරල රේඛාවක පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගන්න. දැන් එක වස්තුවයි නම් අපි තෝරගන්නේ ඒකේ පිළියෙල කරන ආකාරයක් නැහැ. පිළියෙල කරන්න විදියක් නේ. අඩුම තරමේ දෙකක්වත් තියෙන්නේ නැහැ පිළියෙල කරන්න. හරි. එහෙනම් මෙතන පිළියෙල කිරීමක් නැහැ. මෙතන නිකම්ම තෝරලා එකක් දාන්න තියෙන්නේ. මෙතනින් එහෙම හිතුවත් නැතත් උත්තරේ එනවා. මෙතන 4 p1 කියලා දැම්මත් උත්තරේ එනවා. නමුත් හරි විදියට හිතන්නේ මෙතන පිළියෙල කරන්න එකක් නැහැ. එහෙනම් ඉතුරු ඉලක්කම් 4න් මෙතනටයි ඉලක්කම් දෙකක් ගියාම ඉතුරු ඉලක්කම් 4න් කැමති ඉලක්කම මෙතන දාන්න ඕනේ. එහෙනම් මෙතන ක්‍රම 4යි තියෙන්නේ. තේරුණාද? හරි. හරි. මොකද දැන් මේ තැන් දෙකේම එහෙමයි. මෙතනටයි ඉලක්කම් දෙකක් ගියාම ඉතුරු ඉලක්කම් 4න් කැමති එකක් දාන්න පුළුවන් මෙතනට. එහෙනම් ක්‍රම 4යි තියෙන්නේ මේ කොටුවේ. හරි. මෙතනට 4 6යි 5යි ගියාට පස්සේ අපිට බිංදුව දාන්න පුළුවන් 4 දාන්න පුළුවන් 7 දාන්න පුළුවන් 8 දාන්න පුළුවන්. ක්‍රම 4ක් තියෙනවා. එහෙම නැත්නම් 4 p1 කියලා ලිව්වත් වැරදි නෑ. වැරදි නෑ උත්තරේ එනවා. නමුත් අපි මෙහෙම ලියනවට වඩා ක්‍රම 4යි කියලා ලියන එක තමයි හොඳ. ක්‍රම 4යි. පැහැදිලිද? හරි. ක්‍රම 4යි. ඒතකොට මෙතන මෙහෙම ලිව්වට ප්‍රශ්නයක් නෑ. නමුත් අපි ක්‍රම 4යි කියලා ලියනවා. මොකද පිළියෙල කරන්න දෙයක් නෑනේ මල්ලි. හරි. පිළියෙල කරන්න දෙයක් නෑ. එකයිනේ අපි තෝරගන්නේ. එකක් තෝරගන්නේ ඒකේ මාරු කරන්න එකක් නැහැ. කොහොම මාරු කරත් දෙයම විතරයි. 4 p1 කියලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ක්‍රම 4යි කියලා දාන එක තමයි නිවැරදි. එහෙනම් මේ ක්‍රමෙන් එනවා වෙනස් ආකාර 4 වැඩි කිරීම 4ක්. හරි. මෙතනින් එනවා වෙනස් ආකාර 4 වැඩි කිරීම 4ක්. 16යි මුළු ආකාර ගණන 32යි. පැහැදිලිද? මුළු ආකාර ගණන 32. හරි. මේ සංකරණ සංයෝජන කියන පාඩම අර අපි හිතනවට වඩා සෑහෙන වෙනස් පාඩමක්. සෑහෙන වෙනස්. හරි විදියට හිතන්න ඕන නැත්නම් වැඩේ අවුල් ගහනවා. ඒක තමයි මම මේ 38 වෙනි ගාන තෝරගත්තේ. මම මේ තෝරගන්න ගණන් වල විශේෂත්වයක් තියෙන ගණන් තමයි මම තෝරගන්නේ. තාම අපි සංකරණ කොටසේ තමයි ඉන්නේ. ඒකට මතක තියාගන්න ඔයාලා හිතනවට වඩා මේකේ දෙයක් තියෙනවා. හරි. ඒක නිසා හරියට හිතන්න. හැබැයි ඕනවට වඩා හිතන්නත් එපා. එතකොට මම කියනවා හිතන්නත් කියලා කියනවා ඕනවට වඩා හිතන්නත් එපා කියනවා.
අයියා මොකක්ද කියන්නේ අපි හිතන්න දෙපාද එක උත්තරයක් දෙන්න අපිට එහෙම කියන කට්ටියත් ඇති හරි ඇත්තටම වෙන්න ඕන දේ තමයි ගණන් ගොඩක් හදලා ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් එකෙන් තමයි මේක හැදෙන්නේ හරි නැත්තම් වෙන මුකුත්ම නැහැ only practice experience ගණන් හදලා experience එකෙන් තමයි ඔක ගන්න පුළුවන් දැන් කෙනෙක් දැන් මමත් මුලින්ම එකපාරටම හදන්න ගත්ත ගමන් මට තේරුණා දැන් මමත් මුලින්ම මෙතනට ක්‍රම 5යි එහෙම කියලා දාගෙන මෙතනට ක්‍රම 2යි ක්‍රම 5යි කියලා දාගෙන හදන්න ගියානේ එතකොට මට තේරුණා වැඩේ හරියන්නේ නැහැ හරි මොකද මෙතනට ක්‍රම 5ක් දැම්මට පස්සේ ඒක බෑ කරන්න හරි මෙතනට ක්‍රම 5ක් කියලා කියන්නේ මෙතනට 5 එන්නත් පුළුවන් නේ හරි මෙතන ක්‍රම 5ක් කියන්නේ මෙතනට 5 එන්න මෙතනට 5 ආපු වෙලාවක මෙතනටත් 5 ආවොත් බෑනේ කරන්න හරි මෙතනට 5 ආපු වෙලාවට මෙතන එක 5 ඉලක්කමයි තියෙන්නේ ඒතර මේ තැන් දෙකටම 5 ආවොත් ප්‍රශ්නයක් නේ ඒක නිසා තමයි මම 5 නැති කරලා මෙතනට 5 ආවොත් මෙතනට එන්න පුළුවන් මේ ඉලක්කම් ටික මෙතනට 7 ආවොත් මෙතනට එන්න පුළුවන් මේ ඉලක්කම් ටික ඔන්න ඔය විදිහට ගන්න රයිට් මෙතන 5 4 5 6 8 හරි කවුරුත් ප්‍රශ්න ඇහුවේ නැහැ මම හිතන්නේ නම් හැමෝටම පුළුවන් ඇති තේරිලා ඇති තේරුම් නැත්නම් කවුරු හරි අහන්න මල්ලි නංගි දෙගොල්ලන්ටම කියන්නේ මොකද මේ සංකරණා සංයෝජන පාඩම හරි වෙනස් පාඩමක් හරි හරි වෙනස් පාඩමක් ඒක නිසා අපි දැඩි අවධානයෙන් මේක කරන්න ඕන හරි ඊළඟට මාතෘකාවක් ලියන්න දැන් මේ වෙනකන් තියෙන ඔක්කොම ඒවා ඔයාලා හදන්න ඕන හරි හදන්න ඕන ඔක්කොම ටික 38 වෙනකන් දැන් මම කතා කරලා තියෙන්නේ 38 වෙනකන් ඔක්කොම ටික හදන්න ඕන එතකොට පළවෙනි ටියුබ් එක අපි අද දවසෙන් ඉවර කරනවා ඊපස්සේ තව ටියුබ් එකක් මම සඳුදා එවන්නම් එතකොට මම සඳුදා ක්ලාස් එකට කලින් පළවෙනි ටියුබ් එක සියල්ල අවසන් විය යුතුයි සියල්ල හරි රයිට් ලියන්න මාතෘකාව පුනරාවර්තනය වීමට පුනරාවර්තනය වීමට ඉඩ ඇති අවස්ථා පුනරාවර්තනය වීමට ඉඩ ඇති අවස්ථා පුනරාවර්තනය වීමට ඉඩ ඇති අවස්ථා ඒක තමයි අනුමාතුකාව හරි රයිට් ගානක් ලියන්න 1,2,3 1 2 3 ඉලක්කම් යොදා ගනිමින් 1,2,3 ඉලක්කම් යොදා ගනිමින් 1,2,3 ඉලක්කම් යොදා ගනිමින් පුනරාවර්තනය වීමට ඉඩ ඇති අවස්ථාවක පුනරාවර්තනය වීමට ඉඩ ඇති අවස්ථාවක 1,2,3 ඉලක්කම් 3 භාවිතා කරමින් පුනරාවර්තනය වීමට ඉඩ ඇති අවස්ථාවක ඉලක්කම් දෙකේ වෙනස් සංඛ්‍යා කොපමණ සෑදිය හැකිදැයි ලියා දක්වන්න. 1,2,3 ඉලක්කම් යොදා ගැනීමෙන් පුනරාවර්තනය වීමට ඉඩ ඇති අවස්ථාවක ඉලක්කම් දෙකේ සංඛ්‍යා කොපමණ සෑදිය හැකිදැයි ලියා දක්වන්න. ඉලක්කම් දෙකේ වෙනස් සංඛ්‍යා කොපමණ සෑදිය හැකිදැයි ලියා දක්වන්න. හරිනේ? රයිට්. ඔක තමයි ගන්න. එහෙනම් බලන්න 1යි 2යි 3යි මේ ඉලක්කම් තුන පාවිච්චි කරලා ඉලක්කම් දෙකේ වෙනස් සංඛ්‍යා කොච්චර හදන්න පුළුවන්ද? හැබැයි පුනරාවර්තනය වෙන්නත් පුළුවන්. උත්තරේ වන්න බලන්න. පුනරාවර්තනය වෙන්න පුළුවන් කියලා කියන්නේ මට මෙතන 11 පාවිච්චි කරන්නත් පුළුවන්. කියන්නේ එක නැවත භාවිතා කරන්න පුළුවන්. පුනරාවර්තනය නැවත භාවිතා කරන්න. කියන්න බලන්න මට කොච්චර හදන්න පුළුවන්ද කියලා. ඉලක්කම් දෙකේ වෙනස් සංඛ්‍යා. ඔව් මේකේ පිළිතුර 9යි. කොහොමද එන්නේ? අර විදියට 12 21 13 31 23 32 ඔය 6යි.
ඊට අමතරව 11 22 33 මේ පුනරාවර්තනය වෙන තුනකුත් අලුතෙන් ඇඩ් වෙනවා. ඒතකොට ඔක්කොම 9යි. පැහැදිලිද? උත්සාහ කරපු කට්ටිය හොඳයි. ඔක්කොම 9යි. හරි. දැන් ඕක මේකත් ඉලක්කම් පොඩි ගාණක් තියෙනකොට අවුලක් නැහැ. හරි. මේකෙත් ඉලක්කම් ගොඩාක් දීලා ඒකත් එතකොට කරදරයි. හරි. මෙහෙම ලියන්න බෑ. එහෙනම් මේකට මොකක් හරි කෙටි ක්‍රමයක් තියන්නත් ඕන. පැහැදිලිද? හරි. ඔන්න බලන්න ඒකට කෙටි ක්‍රමයක් හදන විදිහ. හොඳට බලා ගන්න. දැන් ඉලක්කම් දෙකයිනේ තියෙන්න ඕන. මේ තුනෙන් ඉලක්කම් දෙකක් තෝරගන්න. හරිද? මට මෙතනට දාන්න පුළුවන් ඉලක්කම් තුනෙන් කැමති එකක්. එක දාන්නත් පුළුවන්, දෙක දාන්නත් පුළුවන්, තුන දාන්නත් පුළුවන්. එහෙනම් මෙතනට ක්‍රම තුනයි. දෙවනි තැනටත් මට දාන්න පුළුවන්, එක දාන්න පුළුවන්, දෙක දාන්න පුළුවන්, තුන දාන්න පුළුවන්. මට කැමති එකක් දාන්න පුළුවන්. ඇයි? එක ආවඩක් ප්‍රශ්නයක් නැහැ. ඒ පුනරාවර්තන වෙන්න පුළුවන් කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් මෙතනටත් ක්‍රම තුනයි. පැහැදිලිද? පළවෙනි ස්ථානයට ක්‍රම තුනක් තියෙනවා, දෙවෙනි ස්ථානයට ක්‍රම තුනක් තියෙනවා. එහෙනම් මුළු ක්‍රම ගණන 9යි. 3 වැඩි කිරීම 3. පැහැදිලිද? ඕක ඊට වඩා ලේසියෙන් අපිට කියන්න පුළුවන්. මොන හොඳට අහගෙන ඉන්න. මේ ක්‍රමයක් මම කියන්නේ. හරි. ක්‍රමයක් තාම ක්‍රමයක් කියලා කියන්නේ නැතුව කියන්නේ. හරි. ඉලක්කම් තුනක් තියෙනවා නම් තුනෙන් දෙකක් තෝරලා පුනරාවර්තනය වන පරිදි වෙනස් ඒවා අහනවා නම් අපිට කියන්න පුළුවන් ඉලක්කම් 3යි තෝරන්න ඕන 2යිනේ 3 වර්ග. හරි. වස්තුන් කීයක් තියෙනවද තෝරන්න ඕන කීයද? ඒක තමයි එන්න ඕන. වස්තුන් 3ක් තියෙනවා දෙකක් තෝරන්න. 9. හරිද? ඔය කෙටි ක්‍රම. පැහැදිලිද? වස්තුන් 3ක් තියෙනවා පුනරාවර්තනය වන පරිදි දෙකක් තෝරලා වෙනස් සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද? වස්තුන් 3යි තෝරන්න ඕන 2යි 3 වර්ග. වස්තුන් 4යි තෝරන්න ඕන 3යි නම් මොකක්ද දෙන්නේ? 4 ඝනය. පැහැදිලිද? වස්තුන් 5යි තෝරන්න ඕන 3යි නම් 5 ඝනය. පැහැදිලිද? හරි. එහෙනම් මෙහෙම ගමු. මේකත් ඕනනම් එතනින්ම ලියන්න. මේකත් ලියාගන්න, මේකත් ලියාගන්න. ඔය ගාන ගාවිමු, උදාහරණ ගාන ගාවිමු. හරි. මම දැන් මේ ප්‍රමේයක් හදන්නයි හදන්නේ. ලියන්න යටින් වෙනස් වස්තුන් n ගණනකින් වෙනස් වස්තුන් n ගණනකින් r ගණනක් තෝරා වෙනස් වස්තුන් n ගණනකින් r ගණනක් තෝරා පුනරාවර්තනය සහිතව පිළියෙල කිරීම. වෙනස් වස්තුන් n ගණනකින් r ගණනක් තෝරා පුනරාවර්තනය සහිතව පිළියෙල කිරීම. බලන්න. වස්තුන් n ගණනක් තියෙනවා නම් r ගණනක් නම් ඕන. හරි. මේ පළවෙනි තැන, මේ දෙවෙනි තැන, තුන්වෙනි තැන වස්තුන් n ගණනක් තියෙනවා. 1 2 3 4 5 ඔය විදිහට වස්තුන් n ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඔතනින් අපිට අවශ්‍යයි 3 ඔය විදිහට r වෙනකම්. r අපි දන්නේ නැහැ. r වෙනි r ප්‍රමාණයක් තෝරගන්න. මේ n වලින් r ප්‍රමාණයක් තෝරගන්න. පැහැදිලිද? එතකොට කොහොමද වෙන්නේ? මෙතනට දාන්න පුළුවන් ක්‍රම n තියෙනවා. මෙතනට දාන්න පුළුවන් ක්‍රම n තියෙනවා. මෙතනට ක්‍රම n තියෙනවා. මෙතනට ක්‍රම n. ක්‍රම n ඔක්කොම ක්‍රම n. ඇයි පුනරාවර්තනය වෙන්න පුළුවන් ඕන ඉලක්කමක් දාන්න පුළුවන්. එකම ඉලක්කම
ඕන සැරයක් භාවිතා වෙන්න පුළුවන්. එහෙනම් මුළු ක්‍රම ගණන හරි n ගේ r වෙනි බලය. n ගේ r වෙනි බලය. පැහැදිලිද? හරි මේකක් තියාගන්න. එතන ඕනනම් මේක n ගේ r මේ ටික ලියාගන්න. වස්තුන් n ගණනක් තියෙනවා r ගණනක් තෝරලා පුනරාවර්තනය වෙන විදියට පිළියෙල කරන්න පුළුවන් ආකාර ගන්න. ලියන්න ප්‍රමේය 4. ප්‍රමේය 4. දැන් මේක ලියලා ඊට පස්සේ යටින් ප්‍රමේය 4 ලියන්න. ප්‍රමේය 4 ලියන්න. වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින් වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින් වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින් වස්තුන් r සංඛ්‍යාවක් පුනරාවර්තන සහිතව වස්තුන් r සංඛ්‍යාවක් පුනරාවර්තන සහිතව තෝරා සරල රේඛාවක පිළියෙල කළ හැකි ආකාර r සංඛ්‍යාවක් පුනරාවර්තනය සහිතව තෝරා සරල රේඛාවක පිළියෙල කළ හැකි ආකාර ගණන n ගේ r වෙනි බලය වේ. මේක n ගේ r වෙනි බලය වේ. හරි. වෙනස් වස්තුන් n ප්‍රමේය 4 වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින් වස්තුන් r සංඛ්‍යාවක් පුනරාවර්තන සහිතව තෝරා සරල රේඛාවක පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගණන මේක n ගේ r වෙනි බලය වේ. හරිද? right. යන්න Qt එකේ 42 වෙනි ගාන. 42 වෙනි ගාන. 42 කියනවා 1 2 3 4 සංඛ්‍යා වලින් පුනරාවර්තන සහිතව ඉලක්කම් 3 සංඛ්‍යා කොපමණ සෑදිය හැකිදයි සොයන්න. හරි. එවන් උත්තර. right බලමු. 1 2 3 4 සංඛ්‍යා 4 ඉලක්කම් 4 අරගෙන හදන්න පුළුවන් පුනරාවර්තනය වෙන විදියට හදන්න පුළුවන් වෙනස් සංඛ්‍යා ගණන කොච්චරද කියලා අහන්න. ඉලක්කම් 4ක් තියෙනවා. දැන් 3යි. මොකද ඉලක්කම් 3 සංඛ්‍යානේ හදන්න කියන්නේ. එහෙනම් පළවෙනි ස්ථානයට දාන්න පුළුවන් ක්‍රම 4. ඇයි? ඔය හතරෙන් කැමති එකක් දාන්න පුළුවන්. හරි. දෙවෙනි එකටත් ක්‍රම 4. තුන්වෙනි එකටත් ක්‍රම 4. එහෙනම් මොකද්ද වෙන්නේ? මුළු ක්‍රම ගණන 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4.
එහෙම නැත්නම් කෙලින්ම දාන්න 4 ගණනේ. වස්තුන් 4ක් තියෙනවා 3ක් තෝරා පිළියෙල කරන්න ඕන 4 ගණනේ. කීයද එන්නේ? ගොඩක් කට්ටිය මට උත්තරේ දාලා තිබ්බා. 64යි. හරි 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. 4 ගණය වස්තුන් 4යි 3ක් තෝරා පුනරාවර්තනය වන විදියට පිළිවෙල වෙනවා. හරි. right ඊළඟට 43 43 එකම මැසේජ් එකකින් මට දාන්න රෝම ඉලක්කම් 1ට සහ 2ට පිළිතුරු දෙකම එකම මැසේජ් එකකින් දාන්න. ගාන කීප සැරයක් කියවලා හොඳට තේරුම් අරගෙන කලින් සිද්ධාන්තත් ඔළුවේ තියාගෙන හිතන්න. හරි කලින් සිද්ධාන්තත් ඔළුවේ තියෙන්න ඕනේ. ගානේ අහන්නේ 1 2 3 4 සංඛ්‍යා යොදා ගනිමින් 200ක් 300ක් අතර සංඛ්‍යා සෑදිය යුතුය. පුනරාවර්තනය සහිතව සහ රහිතව. පුනරාවර්තනය සහිතව හදන්නත් ඕන රහිතව හදන්නත් ඕන. කන්ඩිෂන් කීපයක් තියෙනවා කියලා ඔළුවේ තියාගන්න. රෝම ඉලක්කම් 1 ගාන හදනකොට පුනරාවර්තනය රහිතව හදන්න ඕන 200යි 300යි අතර හැබැයි. හරි. 200යි 300යි අතර. ඔළුවේ තියාගෙන හදන්න ගාන. බලමු. පුනරාවර්තනය රහිතව. රෝම ඉලක්කම් 1 යහන්නේ පුනරාවර්තනය රහිතව. 1, 2, 3, 4 200ක් 300ක් අතර කියද්දී අනිවාර්යෙන් මෙතනට 2 විතරයි එන්න පුළුවන්. වෙන කිසිම ඉලක්කමක් එන්න බෑ. එහෙනම් ක්‍රම 1යි. පුනරාවර්තනය රහිතව නිසා මෙතනට 2 ගියාට පස්සේ ඉතුරු ඉලක්කම් තුනෙන් 1 3 4 කියන ඉලක්කම් තුනෙන් දෙකක් තෝරලා මෙතනට දාන්න. එහෙනම් රෝම ඉලක්කම් 1ට මුළු ක්‍රම ගණන මුළු ක්‍රම 1 වැඩි කිරීම 3p2 මම හිතන්නේ උත්තරේ එනවා 6යි කියලා. රෝම ඉලක්කම් 1ට මුළු ක්‍රම 6යි. 200ක් 300ක් අතර පුනරාවර්තනය රහිතව. හරි. හදන්න පුළුවන් වෙනස් ආකාර ගණන. ඇත්තටම පන්තිය ගැන හරිය සතුටුයි. මොකද ගොඩාක් ළමයි හරිම උවමනාවෙන් පන්තියට සහභාගී වෙනවා. උත්තර ගන්න මාර උවමනාවක් තියෙනවා. ඇත්තටම හරි සතුටුයි ඒක දකින්න. හරිද? right. ඊළඟට පුනරාවර්තනය සහිතව රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 පුනරාවර්තනය සහිතව 1 2 3 4. හැබැයි මෙතනට අනිවාර්යෙන් දෙකම තමයි එන්න ඕන. වෙන කිසිම එකක් නැහැ. ඇයි 200 300ක් අතරනේ. මෙතනට ක්‍රම එකයි. ඒ ගැන කිසිම කතාවක් නැහැ. හරි. මෙතනට ක්‍රම එකයි. මේ කොටුවට ක්‍රම කීයක් තියෙනවද? මේ කොටුවට ක්‍රම 4යි. ක්‍රම 4. ඇයි? මේ ඉලක්කම් 4න් කැමති එකක් ගන්නවා. දෙක වැටුණොත් අවුලක් නැහැ. ඒ පුනරාවර්තනය වෙන්න පුළුවන්. මේ කොටුවට ක්‍රම 4යි. කැමති එකක් දාන්න පුළුවන්. ඉලක්කම් 4න් කැමති එකක් දාන්න. එතකොට මුළු ක්‍රම 1 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 16. හරි. ඔව් ඉතා හොඳයි. ගොඩාක් ළමයි හරි උත්තරේ වල දෙනවා. හරි සතුටුයි. උත්සාහ කරපු කට්ටියත් හරි හොඳයි. මොකද ඒගොල්ලෝ හරි උත්තර සහ සමහර ඒවා වැරදි. එතකොට ඒගොල්ලෝ निराකරණය කරගන්නවා. පැහැදිලිද? හරි. 6 සහ 16 තමයි පිළිතුරු දෙක වෙන්නේ. ඊළඟට අපි හදමු අන්තිම ගාන විදියට අද දවසේ 44 වෙනි ගාන. 44 වෙනි ගාන. විනාඩි කිහිපයක් දෙනවා. උත්සාහ කළා අන්තිම ගාන නිසා අද දවස තුල හැමෝම උත්තරේ වන්න try කරන්න. මොකද මට එතකොට බලන්න පුළුවන් 44 වෙනි ගානේ ඔයාලා කී දෙනෙක් හරියට අවබෝධ කරගෙන තියෙනවද අද පාඩම කියලා. 44 වෙනි ගාන.
කර්මාන්ත ශාලාවක දොරටු 4කි. හොඳට තේරුම් ගන්න ඕන. හරි. කර්මාන්ත ශාලාවක දොරටු 4කි. 44යි 45ක් හදනවා නම් කැමති. දෙකම හදමු. අද වෙලා තියෙනවානේ. හරි. 44 කර්මාන්ත ශාලාවක දොරටු 4කි. එක් දොරක් තනි වර්ණයකින් සායම් කළ යුතුය ඇත. විවිධ වර්ණ 6ක සායම් ඇතනම් මේ දොරටු සායම් කළ හැකි ආකාර ගණන කීයද? ඔන්න වැඩි. කර්මාන්ත ශාලාවක දොරටු 4යි. එක් දොරක් තනි වර්ණයකින් සායම් කරන්න ඕන. විවිධ වර්ණ 6ක සායම් තියෙනවා. මේ දොරටු සායම් කළ හැකි වෙනස් ආකාර ගණන කොපමණද? ගාන හරියට තේරුම් ගන්න ඉලක්කම් වලින්ම දෙන්න ඕනේ නැහැ. මේ විදියට වෙනස් කරලා ගාන දුන්නා සිද්ධාන්තය ගාන ඇතුලේ හරියට කියන්නේ මොකද්ද කියන දේ තේරුම් ගත්තොත් ගාන හදන්න හරිය ලේසි. පැහැදිලිද? දොරවල් 4ක් තියෙනවා, පාට 6ක් තියෙනවා. වෙනස් ආකාර කීයද අහනවා. right 44 වෙනි ගාන. කර්මාන්ත ශාලාවක දොරටු 4යි. ඒ 4 ඇන්නවම මෙන්න දොරටු 4. මෙන්න දොරවල් 4. පාට 6ක් තියෙනවා. වෙනස් ආකාර ගන්න මොකද්ද? තින්ත ටික ඉවර වෙන්නේ නැහැනේ එක දොරක ගෑවා කියන්නේ. එහෙම කියලා නැහැ අපිට. ඉවර වෙනවා කියලා නැහැ. හරි. එහෙනම් මොකද්ද වෙන්නේ? මට ඕන නම් පාට 6න් මට කැමති නම් පාට 6න්ම එක කියන්නේ දොරවල් 4ම එකම පාටකින් පාට කරන්නත් පුළුවන්. හරිද? දොරවල් දෙකක් එක පාටකින් පාට කරලා තව දොරවල් දෙකක් තව පාටකින් පාට කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? පුනරාවර්තනය වෙන්න පුළුවන් පාටවල් 6. පාටවල් 6 පුනරාවර්තනය විය හැක. right? පැහැදිලිද? එහෙනම් මොකද්ද වෙන්නේ? මේක පාට කරන්න ක්‍රම 6යි. මේකට ක්‍රම 6යි. මේකට 6යි. මේකට 6යි. මුළු ක්‍රම ගණන 6 4. 6 4 වෙනි බලය. හරිද? 6 4 වෙනි බලය තමයි මුළු ක්‍රම ගණන. පැහැදිලිද? ඒකට උත්තරේ දාන්න ඕන නම් මම හිතන්නේ 2000 ගාන ඒ වගේ ගාන මම හරියට දන්නේ නැහැ. මේකේ උත්තරේ දාන්න 6 4 වෙනි බලය එන්න ඕන. හරි 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6. ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවා නම් අහන්න. කෝල් එකක් දීලා හරි WhatsApp එකකින් හෝ ක්ලාස් එකේදී හෝ කොහොම හරි අහන්න. තේරෙන්නේ නැති ඒවා ඉස්සරහට අරගෙන යන්න එපා. පැහැදිලිද? නෑ මලි 4 6 නෙවෙයි. 4 6 නෙවෙයි. 4 6 නෙවෙයි. දැන් බලන්න. පාටවල් 6යිනේ. පාටවල් 6ක් තියෙනවා. මට කැමති නම් මේ දොර ක්‍රම 6යි. පාටවල් 6න් කැමති පාටක් ගන්න පුළුවන්. මේ දොරටත් ක්‍රම 6යි. මේ දොරටත් ක්‍රම 6යි. මේ දොරටත් ක්‍රම 6යි. එතකොට 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6 ඒ කියන්නේ 6 4 වෙනි බල. හරිද? හරි. ඊළඟට 45 ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න 45 අන්තිම ගාන ටියුට් එකේ අන්තිම ගාන ඒ කියන්නේ මම මග ඇරලා ආපු මම ස්කිප් කරලා ආපු හැම ගානක්ම ඔයාලා හදන්න ඕන ඊළඟ ක්ලාස් එකට කලින්. ඒ කියන්නේ ගණන් 45ම හදලා තියෙන්න ඕන ඊළඟ ක්ලාස් එකට කලින්. බලන්න රසායන විද්‍යාව උගන්වන තාරක ජයනාත් සර්ට පළමු කසාදයෙන් පුදුම් දෙදෙනෙකුට දෙවන කසාදයෙන් දුවෙකුට ඇත. ඔහු පිරිමි පාසල් 4ක සහ ගැහැණු පාසල් දෙකක් අසල පදිංචි වී ඇත. ඔහුට තම දරුවන් පාසල් ලැබිය හැකි වෙනස් ආකාර ගන්න කොහොමද? අන්න. පළමු කසාදයෙන් පුදුම් දෙන්නයි දෙවන කසාදයෙන් දුවේ. පිරිමි පාසල් 4ක් තියෙනවා ගැහැණු පාසල් 2ක් තියෙනවා. ගාන හරියට තේරුම් ගන්න. හරි. එතකොට ඕක දැන් මේ සර්ගේ පෞද්ගලික ජීවිතය අපිට වැඩක් නැහැ. හරිද? ඒ දෙන්නේ බැඳලායි අරෝ මේවා අපිට වැඩක් නැහැ. හරිද? මෙතන ඉන්නවා මේ තියෙන්නේ බෝයිස් ස්කූල්. බෝයිස් ස්කූල් තියෙනවලු 4ක්. හරිද? පිරිමි පාසල් 4ක් තියෙනවා. එයාට යවන්න පුළුවන්. හරි.
පැහැදිලිද? ඒ අතර ගැහැණු පාසල් දෙකක් තියෙනවා. එක ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයි දෙන්නෙකුයි ඉන්නවා. බලන්න. පිරිමි ළමයි දෙන්නයි එක ගැහැණු ළමයයි. දැන් මොකද කරන්න තියෙන්නේ? පිරිමි ළමයි මේ පිරිමි ළමයව පළවෙනි පිරිමි ළමයා මේ පාසල් හතරෙන් කැමති එකට යවන්න ඕනේ. එහෙනම් පළවෙනි පිරිමි ළමයාට ක්‍රම හතරක්. දෙවෙනි පිරිමි ළමයාට කැමති පාසලකට යවන්න පුළුවන්. අවුලක් නැහැ. වෙන කන්ඩිෂන් මුකුත් දාලා වෙන නීති මුකුත් දාලා නැහැ. එහෙනම් මෙයාට ක්‍රම හතරක්. දැන් මෙයාලව මේවට යවන්න බෑ. එහෙම යවන්න බෑ. හරි. එහෙම යවන්න ඕන කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. මම දන්නේ නැහැ. එහෙම යවන්න බෑ සාමාන්‍යයෙන්. හරි. ඔයාලට හිතෙනවා නම් මේවටත් යවන්න ඕන කියලා ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ගානට ඒව පාවිච්චි කරන්නේ. මම පිරිමි ළමයි දෙන්න යවන්න පුළුවන්. පිරිමි ළමයිගේ ඉස්කෝලේ වල විතර. ගැහැණු ළමයි යවන්න පුළුවන් ක්‍රම දෙකයි. එහෙනම් ඔක්කොම මුළු ක්‍රම ගණන කීයද? මුළු ක්‍රම ගණන 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 2 32යි. ඔච්චරයි ගන්න. පැහැදිලිද? හරි 32යි ගාන. පිරිමි ළමයි දෙන්නව ක්‍රම 4 තියෙනවා. ඉස්කෝල 4ෙන් කැමති එකට යවන්න පුළුවන්. ගැහැණු ළමයව ක්‍රම 2යි. ඉස්කෝල 2කින් කැමති එකට යවන්න පුළුවන්. ඒක මුළු ක්‍රම ගණන 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 2. හරි ඊළඟ සඳුදා අපි හම්බ වෙමු. අද දවසට මෙතනින් අවසන්.